අපි කල්පනා කරා මේ පිංගතුල්ලට සිහිපත් කරන්න මේ තථාගත දර්ශනය කියන්නේ කොයිතරම් ගැඹුරු එකක්ද? මේක කොයිතරම් දුර්ලභ කාරණාවක්ද? මේ අවස්ථාවේ මේකෙන් ඵල ප්‍රයෝජන නෙලාගත්තේ නැත්නම් අපිට කොයිතරම් හානියකට ඉදිරියේදීපත් වෙන්න සිද්ධ වෙනවද? ඒ නිසා වහවහාම මේ දර්ශනේ ඵල නෙලා ගන්න කොහොමද කියන කාරණාව දිගින් දිගටම සිහිපත් කරන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ මේ ලෝකයේ දුකක් බව. මේ ලෝකයේ දුකක්. ඒ නිසා නුවණ තියෙන ප්‍රඥාවන්ත පිරිස මේ ලෝකයේ දුකක් ලෙස දැකලා දුකක් ලෙස දැනගෙන මේ ලෝකෙන් ඈතර වෙන්න. ඕක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන යථාර්ථය. දැන් පින්වත්නි, ලෝකයේ දුකයි කියලා කියවට අපේ මිනිස්සු හිතන්නේ මේ ඔළුවේ කැක්කුමක් හැදුනහම දුකයි. දියවැඩියාව හැදුනහම දුකයි, දියවැඩියාව නැති තැන සැපයි. ඔළුවේ කැක්කුම හැදුනහම දුකයි, ඔළුවේ කැක්කුම නැත්තම් සැපයි. යාන වාහන ලැබුණාම සැපයි, යාන වාහන නැත්තම් දුකයි. මෙන්න මේ වගේ මේ දුක කියන එක බොහොම පුංචි තැනකින් අල්ලන්නේ. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ දුක කියලා සඳහන් කරේ මේ වගේ මේ පුංචි තැන් නෙමෙයි. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් නොගන්න තාක් අපිට නිවන කෙරෙහි ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. ඇයි දැන් බොහෝ ඇත්තෝ හිතන් ඉන්නේ මේ නිවන් දැක්කහම ඔක්කොම නැති වෙනවා. නිවන් දැක්කහම ඔක්කොම නැති වෙනවා නම් අපේ හාමුදුරුවනේ ඒ නිවනේ තියෙන සැපේ මොකද්ද කියලා අපෙන් අහනවා. ඉතින් පින්වත්නි, නිවන් දැක්කහම ඔක්කොම නැති වෙනවා තමයි. ඒ නිවනේ තියෙන සැපේ මොකක්ද කියලා දැනගන්න නම් දුක කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මගේ පින්වත්නි, සමහර මිනිස්සුන්ට බය හිතෙනවා. ආපහු සැරයක් ඉපදෙන්නේ නැහැ. ආපහු සැරයක් ගෙවල් දොරවල් ලැබෙන්නේ නැහැ. ආපහු සැරයක් යාන වාහන ලැබෙන්නේ නැහැ කම අපිට නම් එහෙම එකක් එපා. අපිට ආපහු ඉපදෙන්න ඕනේ. තව මේ ලෝකෙ විඳින්න ඕනේ. තව මේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ කියලා මහා මුලාවකින් ජීවත් වෙන ගතියක් දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මගේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේම දුකයි කියන තැන දේශනා කළේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා ආදී වශයෙන් අවසානයේදී සිහිපත් කරනවා උන්වහන්සේගේ දේශනාවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයම දුකක් කියලා. මෙන්න ලෝකයේ දුක. ස්කන්ධ පංචකයකින් හැදිච්ච ලෝකය, ඒ ස්කන්ධ පහ පෝෂණය කිරීමකින් දුකයි. කොච්චර පෝෂණය කරත් ඒ පෝෂණය කරන අතරතුර දවන ස්වභාවයෙන් මේ ස්කන්ධ පහ දුකයි. කොච්චර දවදව ජීවත් වුණත් පෝෂණය කර ජීවත් වුණත් අවසානයේදී විපරිණාමයටපත් වෙනවා. නැති වෙලා යන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය පවතින නිසා ස්කන්ධ පහ දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකයි. පින්වත්නි, හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපි හිතන් හිටියට මේ ලෝකයේ සත්වයෙක් හිටියාය, පුද්ගලයෙක් ඉන්නවාය, අම්මා ඉන්නවාය, තාත්තා ඉන්නවාය කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඇත්තටම කල්පනා කරලා බලනකොට මේ ලෝකේ එහෙම සත්පුද්ගල භාවයක් නැහැ. හුදු බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පෙන්නනවා හේතුඵල න්‍යායකට අනුව ක්‍රියාත්මක වෙන ස්කන්ධ පහක් විතරක් තියෙනවා. මේ පිටුතුල්ලා දන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ. මෙන්න මේ ස්කන්ධ පහ ලෝකේ පහළ වෙච්ච තැන. දැන් ඔය ඇත්ත උපදුනහම දැන් අපි ඔක්කොම මේ ස්ථානයේ ඉන්න, මේක ශ්‍රවණය කරන මේ ඔක්කොම ස්කන්ධ පහක් විතරයි. රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්. හැබැයි අපි හිතන් ඉන්නවා මෙතන නේද, චිත්‍රා ඉන්නවාය, සෝමපාල ඉන්නවාය, ජෝතිපාල ඉන්නවාය කියලා එක එක නම් දාගෙන අපි හිතන් ඉන්නවා මෙතන හවලා ඉන්නවා කියලා. වෙනික හොඳට බලන්න මේ ජීවිතයේ ආරම්භය දිහා. මේ ජීවිතය ඔබ අම්මගේ කුසින් පහළ වෙනකොට ඔබට ওই නම තිබ්බද? නැහැ. හුදු ස්කන්ධ පහක පහළවීමක් විතරක් සිද්ධ වුණා. එතකොට ඔබට නමක් තිබ්බේ නැහැ. එතකොට මේ ස්කන්ධ පහ අරම්මගේ බඩින් තමයි ආවේ කියලා එක දැනගන්න දොස්තර මහත්තයා මොකද කරේ? පොඩි නේම් ටැග් එකක් අතේ එල්ලුවා. අම්මගේ නම ලියලා. ඒ ඔබට නමක් තිබ්බේ නැහැ ඒ වෙලාවේ. මේ ස්කන්ධ පහ අහවල් අම්මගේ, මේ ස්කන්ධ පහ අහවල් අම්මගේ, මේ ස්කන්ධ පහ අහවල් අම්මගේ කියලා කැටගරයිස් කරලා වෙන් කරලා තියලා පස්සේ තමයි අම්මා තාත්තා ගෙදර එක්කන් ගිහිල්ලා මගේ ස්කන්ධ පහට නමක් දාගන්න ඕනේ. හඳුනා ගන්න බෑ නැත්තම්. අන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා කියන මේ ස්කන්ධ පහට දැම්ම නමක්. අද වෙනකොට පින්වත්නි, ඔබ හිතන් ඉන්නවා අහවලා මෙතන ඉන්නවාය, මේ අහවලා මෙතන ඉන්නවාය, පුෂ්පා මෙතන ඉන්නවාය, සේනාරත්න මෙතන ඉන්නවාය කියලා. නමුත් ඔබට අමතකයි ඔබ ඉපදෙනකොට ඔබට නමක් තිබෙන්නේ නැති බව. හුදු ස්කන්ධ පහක් විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වත්නි මේ ස්කන්ධ පහ. අපි බලමු මේ ජීවිතයට ආවට පස්සේ. මේ ස්කන්ධ පහ දුක්ඛිත ලක්ෂණ හතරකින් යුක්තයි. එකක් තමයි පීඩන, අනිත් එක සංකත, සන්තාප සහ විපරිණාම කියන. මේ එකින් එක විස්තර කරලා ගත්තාම අපිට හොඳට තේරෙනවා නිවන් දැකීමේ තියෙන වටිනාකම මොකක්ද කියලා. මේ ලෝකය කොයිතරම් සැප සම්පත් මැද්දේ ජීවත් වුණත්
මේ ලෝකයේ දුකක් කියන එක. මගේ පින්වත්නි මේ ස්කන්ධ පහ පෝෂණය කරනවා කියන එක බලන්න කොයිතරම් අමාරු වැඩක්ද කියලා. දවසට වේල් 3ක් කන්න දෙන්න ඕනි. වතුර ඉල්ලනකොට වතුර දෙන්න ඕනි. සීතලයි කියනකොට උණු වතුරෙන් නාවන්න ඕනි. රස්නේ කියනකොට සීතල වතුරෙන් නාවන්න ඕනි. නිදිමතයි කියනකොට මේක කොයි හරි පෙරලලා දාලා ගන්න ඕනි. මහන්සිය කියනකොට ඉඳ ගන්න ඕනි. කම්මැලි කියලා හිතනකොට දුවන්න ඕනි. මේ ස්කන්ධ පහ පෝෂණය කිරීමම දුකක්. කොච්චර කණ්ඩ දෙන්න ඕනේද නේ? විටමින් C අඩුයි කියනකොට විටමින් C වැඩිපුර තියෙන කෑම දෙන්න ඕනේ. එහෙම විටමින් C තියෙන කෑම වැඩිපුර දීගෙන එනකොට විටමින් D අඩුයි කියනවා. එතකොට විටමින් D දෙන්න ඕනේ. දැන් පින්වත්නි ගොටුකොළ කන්න කියනවා, සම්බෝල කන්න කියනවා, පරිප්පු කන්න කියනවා. මේ ස්කන්ධ පහ රැක ගැනීම පිණිස අපිට යුද්ධයක් නටන්න වෙලා. පින්වත්නි මම කිව්වොත් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. හම්බ කරන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, යාන වාහන ගන්න, AC කාමර පාවිච්චි කරන්නේ, හොට් වෝටර් මැෂින් පාවිච්චි කරන්නේ. මේ ස්කන්ධ පහ රැක ගන්නයි කියලා කිව්වොත් මං හිතන්නේ ඒක ප්‍රතික්ෂේප කරන්න මේ කිසිම කෙනෙකුට බෑ. අපි ජීවත් වෙනවා කියලා කරන්නේම මගේ පින්වත්නි සල්ලි හම්බ කර කර ගෙවල් දොරවල් හදා මේ ස්කන්ධ පහ රැක ගන්න උත්සාහ කරනවා. මේ ස්කන්ධ පහ පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ මේක නිකන් මේ අර සර්පය පෝෂණය කරනවා වගේ හරි අමාරු වැඩක්. නේද? සර්පය 4 දිනක් පෝෂණය කරනකොට පඨවි කියන සර්පයයි, ආපෝ කියන සර්පයයි, තේජෝ කියන සර්පයයි, වායෝ කියන සර්පයයි. නයි 4 දිනක් තියාගෙන හුරතල් කර කර කන්න දිදී ඇදුවට වැඩක් නැහැ. පොඩ්ඩ වැරදුනොත් දෂ්ට කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ශරීරය මේ යන අතරතුර මගේ පින්වත්නි පාරේ තියෙන ගල් වලින් බේර ගන්න ඕනි. ඔළුවට කොයි වෙලේ ලයිට් කනුවක් ඇදගෙන වැටෙයිද දන්නේ නැහැ. පාරේන වාහනයක් කොයි වෙලේ මේ ස්කන්ධ පහ යට කරගෙන යයිද කියලා කියන්න බෑ. මලක් වගේ රක ගන්න වෙනවා. ඒ නිසා නේද වෙඩි නොවදින වාහන, ඊට පස්සේ ඔටෝ බ්‍රේක් සිස්ටම් තියෙන වාහන, එක එක දේවල්. මේක රැක ගන්න පින්වත්නි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන දේවල්. කරන්ට් එක වදිනකොට ඕෆ් වෙන ටිප් ස්විච් විවිධ දේවල් ලැබිලා මේ ස්කන්ධ පහ පෝෂණය වෙන්න රැක ගන්න අවශ්‍ය කරන දේවල් සම්පාදනය වෙලා. එහෙනම් පළවෙනි දුක තමයි මෙන්න මේ දුක. මේකට කියනවා සංකත දුක කියලා. සංකත දුක කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ පහ පෝෂණය කිරීමේ දුක. මේකට කණ්ඩ දෙන්නයි, බොණ්ඩ දෙන්නයි, නාවන්නයි අතිශය දුක. ඒකත් පැත්තකින් තියමු. කොහොම හරි කමක් නැහැ. මොනවා හරි ගොටුකොළ දීලා හරි, පුන්නක්කු දීලා හරි මේක කොහොම හරි පෝෂණය කරා කියලා හිතන්නේ. මේ පෝෂණය කරන අතරතුර අපිට විඳින්න වෙන දුක බලන්න පින්වත්. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන්, ප්‍රිය දේවල් වෙන්වීමේ ගින්නෙන් ආදී වශයෙන් ගිනි 11කින්, රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් ආදී වශයෙන් අපිට ගිනිගෙන ජීවත් වෙන්න වෙලා. කොයිතරම් හොඳට කාමරයක දාලා සැලකුවත් මේක වයසට යන එක අපිට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. කොයිතරම් රැකගෙන මේකට කන්න බොන්න මොන තරම් හොඳ ආහාර දුන්නත් පින්වත්නි බලන්න රජෙක් වේවා, ආගමික කෙනෙක් වේවා, ඇමති කෙනෙක් වේවා, මෙති කෙනෙක් වේවා මේ කිසිම කෙනෙකුට පුළුවන්ද මේ ශරීරය ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න? නේද? මොන තරම් කෑම බීපු දීපු කඳවල් අද පිළිකාරෝහලේ ඉන්නවද? ඔයත් ඔච්චර මේකට කන්න බොන්න දෙනවා. කවුද දන්නේ අවසාන කාලේ වෙනකොට ඔබටත් පිළිකාරෝහලට යන්න වෙයිද කියලා? කවුද දන්නේ ඔබේ අවසාන ජීවිතේ මේ මහරෝහලේ ICU එකේ නේද දැඩි සත්කාර ඒකකී වගේ තැනක ගත කරන්න වෙයිද කියලා? කොහොමද අපි මේ ජීවිතය ගැන වොරන්ටි එකක් තියාගන්නේ? වගකීමක් තියාගන්නේ? කිසිම වගකීමක් නැති, කිසිදු පිළිසරණක් නැති මේ ජීවිතේ මහා දුක කියලා කියන්නේ මගේ පින්වත්නි. මොන්නතරම් ක්‍රීම් ಜಾති ගගා ආදරෙන් රැවුල් කට් කප කොණ්ඩ කට් කප හොඳ වාහනවල නග්ග එක්කන් ගියත් අනේ මේ ජීවිතේ වයසට යන එක නවත්තන්න බෑ. මේ ජීවිතේ ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. බලන්නකො කොයිතරම් දුකක්ද කියලා. කොච්චර අර අපි කියනවා මේ හකුරු හැංගුවට වැඩක් නැහැ වක්කඩේ කියලා. ඉතින් මේක රැක ගන්න උත්සාහ කරන්නේ මේක යන්නේ වයසට නම්. මේ දත් ටික යන්නේ ගැලවෙන පැත්තට නම්. මේ කෙස් ටික යන්නේ ගැලවෙන පැත්තට නම්. මේ හැම ටික යන්නේ රැලි වැටෙන පැත්තට නම්. මොකද්ද මේ ජීවිතයේ අර්ථය? වයසට ගිහිල්ලා නිකන් ඉන්නවනම් තව කමකුත් නැහැ. ඒ අස්සේ ලෙඩක් වෙනවා පින්වත්නි. ඒ වයසට යන අතරතුර දත් ටික ගැලවෙන අතරතුරම දියවැඩියාව හැදෙනවා. කොණ්ඩේ ගැලවිලා වැටෙන අතරතුරම හැම රැලි වැටිලා යන අතරතුරම පින්වත්නි නොයෙක් ලෙඩ රෝගනේ දනිස් අමාරු කියයි, කොන්දේ අමාරු කියයි, වැලමිට අමාරු කියයි, කොන්දේ ඇවිලුණා කියයි, දනිසු ලුක්කුණා කියයි, නොයෙකුත් ලෙඩ රෝග. අනේ පින්වත්නි මේ පෝෂණය කරන ස්කන්ධ පහ ජීවත් වෙන පුංචි කාලය ඇතුලේ අපිට දෙන දුක බලන්න. මෙන්න මේකට කියනවා දවන දුක නැත්නම් ਸੰతాප දුක කියලා. පළවෙනි දුක තමයි සංකත දුක කියපු එක. දෙවෙනි දුක තමයි ਸੰతాප දුක කියපු එක. පළවෙනි එක නේද සකස් කරන්න විඳින දුක, පෝෂණය කරන්න විඳින දුක. දෙවෙනි එක කොච්චර පෝෂණය කරත් ලෙඩ වෙවි වයසට ගිහින් අපිට වද දෙන මේ ජීවිතය. අවසාන දුක තමයි මහා දුක. විපරිණාම දුක. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙලා යනවා, නැති වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා.
වෙන්නේ කොච්චර ආදරෙන් පෝෂණය කරත් ඔබ නිකන් හිතන්න හා අපි මේක පෝෂණය කරනවා තමයි. හරි වයසටත් යන එක සාධාරණයි කියමුකෝ ලෝක ස්වභාවය. ලෙඩ වෙන එකත් කමක් නැහැ. ලෙඩ වුණාම හොද කරගන්න පුළුවන් බෙහෙතක් දෙකක් බීලා. පුදුමාකාර දුක කියලා කියන්නේ මගේ පිංගන්නේ විපරිණාම දුක. අපි කොච්චර මේක රැකගන්න මහන්සි වුණත් කොච්චර මේක පෝෂණය කරන්න මහන්සි වුණත් අවසානයේදී පිංගවත්නි ඔබටත් මටත් මේ ජීවිත සෙල්ලම කියන එක මරණින් අවසන් කරන්න සිද්ධ වෙනවා. මරණයත් එක්ක මේ නටපු නාඩකම් රංගපු රංගපෑම් සියල්ල ඉවරයි. කොයි තරම් ආදරෙන් සකස් කරත් විවාහ වෙන්න, දරුවෝ හදන්න, ගෙවල් දොරවල් හදන්න කොයි තරම් මහන්සි වුණත් පළක් නැහැ. මහන්සි වෙන්න වැඩක් තියෙන වැඩකට. දුවන් දෙපා මිරිඟුවක් පස්සේ කවදාවත් වතුර ලැබෙන්නේ නැහැ. මහන්සි වෙනවා නම් ස්ථීරසාර සැපයක්, සදාකාලික සැනසීමක්, නොවෙනස් සැනසීමක් ඇති මහන්සි වෙන්න. මේ తాවකාලික ජීවිතේ මගේ පින්වත්නි රැකී ආරක්ෂා කර කර පඩි ගණගෙන සල්ලි හොය විවිධ ලොකුකම් පපා මාන්නය පෙන්න කොච්චර නැටුවත් මගේ පින්වත්නි අවසානයේදී මේ ස්කන්ධ පහ මේ ලෝකෙන් තුරන් වෙලා යනවා. අන්න ඒකට කියනවා විපරිණාම දුක්ඛය නැත්නම් ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මරණයටපත් වෙනවා කියලා. එහෙනම් මගේ පින්වත්නි බලන්නකො මේ ජීවිතයේ අර්ථය. දැන් අර ඔළුව එකක් වුන් ලෙඩ රෝග ඔක්කොම පැත්තකට තියන්නකො අපිට තියෙනවා වෙනම ප්‍රශ්නයක් මේක විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ තමයි මේක කොච්චර ආදරෙන් පෝෂණය කරත් වැඩක් නැහැ කවදා හරි දවසක නැති වෙලා යනවා. අනිවාර්යයෙන්ම පින්වත්නි මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. ඉපදුනා නම් මරණය කියන කුරුමයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් උරුමයි. නේද? දැන් වෙසක් පොය දවසේ අපි මේක සමරනවනේ. අනේ උන්වහන්සේ ඉපදුනෙත් අද වගේ දවසක නැති වුනෙත් අද වගේ දවසක බලන්නකෝ. මේකේ තියෙනවනේ ඇතිවීම සහ නැතිවීම කියන දුක තේරුම් ගන්නවා නම්. හැබැයි මේක ගැඹුරින් නිකම් මේ ඇති වුණා නැති වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙම නිකම් මේ සරල අර සීනි බෝලයක් කෑවා වගේ තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. පැත්තකට ගිහලා කල්පනා කරන්න. දෙයියනේ ජීවිතයේ අර්ථය මේකද? ස්කන්ධ පහේ යථාර්ථය මේකද? කොයිතරම් ආදරෙන් පෝෂණය කරත් කවදාක හෝ දිනක නැති වෙලා යනවනම් ඒ නැති වෙනකන් මොකටද මම මෙච්චර මහන්සියෙන් පෝෂණය කරන්නේ? නැති වෙලා යන ස්කන්ධ පහක් පස්සේ මොකටද මම මේ දුවන්නේ? අන්න එහෙම කල්පනා කරන්න ඕනේ. මෙන්න මෙහෙම කල්පනා කරන කෙනාට තේරෙනවා ඉපදීම නැත්නම් මිනිස්යා කියන මේ ස්කන්ධ පහත් එක්ක බැඳිච්ච දුක්ඛිත ස්වභාවයන් හතරක් තියෙන බව. ඒ තමයි සංකත දුක, සංతాප දුක, විපරිණාම දුක. මේ තුනම කැටි කරලා ගත්තාම පංචස්කන්ධයට කියනවා පීඩනාර්ථයෙන්. නේද? මේක අපිව පෙළනවා. පෝෂණය කිරීම අර්ථයෙන් පෙළනවා, වෙනස් වීම අර්ථයෙන් පෙළනවා, සංతాපාර්ථයෙන් පෙළනවා. අන්න ඒ නිසා අපි මේකට කියනවා පංච උපාදානස්කන්ධය නැත්නම් මේ පංචස්කන්ධය පීඩන කියන දුකෙන් වෙලිලා තියෙන බව. ඒ නිසා පළවෙනියටම පින්වත්නි මේ නිවන් දකින්නේවා, සෝවාන් වෙනේවා, අරහත් වෙනේවා, අනාගාමි වෙනේවා පැත්තකට දාන්න. මේක තමයි යථාර්ථය. පළවෙනියටම මේ ඔබ ඉන්න තැන ඉඳලා මේ දුක තේරුම් ගන්න. මේ යථාර්ථය තේරුම් ගන්න. මේ යථාර්ථය තේරුම් ගන්න කෙනාට තමයි පින්වත්නි ලෝකයේ දුකක් කියන එක දැනෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකයේ දුකක් කියලා දැනෙන්නේ නැහැ. දැන් ඔබෙන් ඇහුවොත් නම් ඔබ කියයි සබ්බේ සංඛාරා දුක්ඛාති අරකයි මේකයි දුකයි කියලා. හැබැයි බලන්නකො වීරියෙන් අනේ මේක කෙලවර කරගන්න ඕනි කොහොම හරි දවසට පැය භාගයක් පැයක් භාවනා කරගන්න ඕනි කියලා හිතෙනවද කියලා. නිකන් ලෝකයට පේන්න බන කියලා. ලෝකයට පේන්න බන කටපාඩම් කරලා වැඩක් නෑ. තමන්ගේ ජීවිතේ තමන්ගේ ඇතුළාන්තයෙන් මේ යථාර්ථය තේරුම් ගන්න තාක් කවම කවදාවත් ඔබට පින්වත්නි මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වෙසක් පුන් පොහොව දවසේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්නපු මේ ඇත්ත තේරුම් ගන්න. උන්වහන්සේ පළවෙනියටම දුක්ඛං කියලා දුක්ඛ සත්‍ය කියලා පෙන්වුවේ මෙන්න මේක. මේක තේරුම් නොගන්න තාක් පින්වත්නි වෙසක් නෙමෙයි මේ වෙසක් කූඩු දැම්මක් කියලා ඉටිපන්දම් පත්තු කරා බල්පත්තු කරා සීරියස් වෙල් දෙකක් එල්ලුවා කියලා ඒක බුදුදහම නෙමෙයි. ඒක පින්වත්නි මේ බුදුදහමත් එක්ක බැඳිච්ච සාම්ප්‍රදායික සිරිත් විරිත්. හැබැයි ඒක බුදුදහම කියලා හිතන්න එපා. බුදුදහම නම් මෙන්න මේකයි බුදුදහම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන මේ හරවත් බව ගන්න. උන්වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන මේ භයානකකම ගැඹුර තේරුම් ගන්න. මේක තේරුම් ගත්ත කෙනා කල්පනා කරනවා දෙයියනේ ස්කන්ධ පහ දුකක්නේ. අන්න පංච උපාදානස්කන්ධා දුක්ඛ කියපු බුද්ධ වචනේ තේරෙන්න පටන් ගන්නවා. හරි. මෙන්න තේරෙන කෙනා කල්පනා කරනවා ඊට පස්සේ එහෙනම් මේ ස්කන්ධ පහ මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝකෙට ගියත් දුකයි. නේද? බ්‍රහ්ම ලෝකෙට ගියත් මේ කියපු පීඩන ලක්ෂණ හතරෙන් කීපයක් හරි තියෙනවා. සංతాප දුක හේත් තියෙනවා. දිව්‍ය ලෝකෙට ගියත් සංతాප දුක තියෙනවා. ඒක ඕන තරම් මේ දිව්‍ය කතා වස්තු වල අපිට හම්බ වෙනවා. කියන්න විස්තර කියන්න වෙලාව නෙමෙයි. ඒ නිසා ඔන්න තේරුම් ගන්නවා මේ එක්තිස් භූමිතලය තුල නැත්තම් මේ සක්වල තුල
ඒකවෝකාර භව තියෙනවා, චතුවෝකාර භව තියෙනවා, පංචවෝකාර භව තියෙනවා. දැන් ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර කියලා කියන්නේ දැන් පංචස්කන්ධයම තියෙනවා නම් ඒකට කියනවා පංචවෝකාර භව. පහක්ම තියෙනවනේ. පංචවෝකාර භව කියලා. එතකොට සමහර තැන් තියෙනවා ඔය අරූපී තලවල රූපස්කන්ධය නැහැ. ඒකේ තියෙන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හතර විතරයි. අන්නේ අරූපී තලවලට කියනවා චතුවෝකාර භව කියලා. ඒකේ පහක් නැහැ. ඒකේ තියෙන්නේ හතරයි ස්කන්ධ. ඊළඟට අසඤ්ඤී තලවල. අසඤ්ඤී තලවල රූපේ විතරයි තියෙන්නේ. අන්න ඒකට කියනවා ඒකවෝකාර භවයක් කියලා. ඒකවෝකාර වේවා, චතුවෝකාර වේවා, පංචවෝකාර වේවා යම් තැනක මේ ස්කන්ධ පංචකෙන් එකක් හරි පිහිටියා නම් එතන පින්වත්නි පැහැදිලිවම මේ සංකත, ਸੰతాප, විපරිණාම කියන දුක්ඛිත තත්වයන් පීඩනාර්ථයෙන් අපිව පෙළෙනවා. ඔන්න ඊට පස්සේ ප්‍රඥාවන්ත තේරුම් ගන්නවා එහෙනම් ස්කන්ධ පංචකයේ යම් තැනක පිහිටියා නම් ජාතිය කියලා කියන්නේම දුකක්. ඒක කොහේ හෝ වේවා. දැන් මම මේ කිව්ව සුගති උත්පත්ති විතරයි. ඊට පස්සේ දුගති උත්පත්තියකට ගියොත් പ്രേත, අසුර, තිරසන්, නිරය වගේ. ඉතින් ඒ ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. අපි පිංගුතුල්ලා කවුරුත් මේ තිරසන්, പ്രേත, අසුර ලෝකවල වල දුක දන්නවා. හැබැයි මේකේ දුක කියලා කියන්නේ මගේ පිංගත්නි මේ ස්කන්ධ පහ අපිට දෙන පීඩාවමයි. මේක හොඳට තේරුම් ගන්න. ඔන්න ප්‍රඥාවන්තයා කල්පනා කරනවා එහෙනම් භවය කියන්නේ දුකක්. ඇයි භවය නිසා තමයි භවය සකස් වුණ තැන තමයි ජාතිය සකස් වෙන්නේ. භවපච්චයා ජාති. එහෙනම් මේ භවය කියන එකම දුකක්. ජාතිය දැන් අපේ මිනිස්සු හිතන් ඉන්න ඉපදීම සැපක්, ලෙඩවීම, වයසට යාම, මරණය තමයි දුකක්. ජාතිය සුඛං කියලා අපේ මිනිස්සු හිතන් ඉන්නේ. ලෙඩ වෙන්නේ නැතුව, මැරෙන්නේ නැතුව, දැන් ඔයත් කැමති නැද්ද? ලෙඩ වෙන්නේ නැතුව, මැරෙන්නේ නැතුව, වයසට යන්නේ නැතුව තිබ්බනම් ඔයත් නිවන් දකීද? ඔය නේද? එහෙනම් මම නිවන් දකින්න යන්නෙත් නැහැ. ඇයි පින්ගන්නේ ඉපදිලා සැපසේ ජීවත් වෙලා වයසට යන්නෙත් නැත්තම්, ලෙඩ වෙන්නෙත් නැත්තම්, මැරෙන්නෙත් නැත්තම් මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? මොකක්ද අපිට විසඳ ගන්න බැරි? හැබැයි හොඳට මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ ජරා, ව්‍යාධි, මරණ කියන තුන නෙමෙයි. ජාතිපි දුක්ඛ, ඉපදීමත් දුකක්. ඒක කිව්වේ මෙන්න මේ පංච පාදානස්කන්ධය දුකයි කියන අර්ථයෙන්. එහෙනම් ඉපදීම දුකක් නම් පින්වත්නි ඉපදින්නේ භවයක් සකස් වෙන නිසා. එහෙනම් අන්න භවයම දුකක් කියන එක සත්‍යයට තේරෙන්න ඕනි. මේක තේරුම් ගන්නකම් මෙතනින් එහාට කිසිම දෙයක් හොයන්න උත්සාහ කරන්න එපා. පළවෙනියටම ස්කන්ධ පහ කියන එක මම මේ කියපු පෝෂණීය කිරීම, වෙනස් වීම, ਸੰతాප, පීඩන කියන අර්ථයෙන් දුකක් කියන එක හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් ගත්ත ඔබ අන්න කල්පනා කරනවා දෙයනේ මිස්කන්ධ පහෙන් දුර වෙන තැනක්, මිස්කන්ධ පහේ දුකෙන් ගැලවෙන්න තැනක් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිර්වාණ ධාතු අපිට අහුවෙන්නේ එතනදී. අපි හැමෝම කල්පනා කරා දැන් වෙනත් ආගම්වල ගත්තත් ස්වර්ගස්ථ වීමක් ගැන කියන්නේ. එතකොට එතනත් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිහිටනවා. එතකොට එහෙනම් භාගතුන් වහන්සේගේ දේශනාව කල්පනා කරලා බලලා ප්‍රඥාවන්තය තේරුම් ගත්තාම ඒකත් දුකක් නේ ස්වර්ගස්ථ වීමත්. ඇයි ස්වර්ගයට යන්නනේ දැන් අපි දැක්ක පහුගිය කාලේ බෝම්බ පුපුරා ගන්නවා. ඉතින් ස්වර්ගයට යන්න පින්හන්නේ බලන්නකො මේක සංකත දුක ස්වර්ගය කියනක සම්පාදනය කරගන්න මේ ඇඟේ කැලි ටික කුඩු කරගත්තානේ. නේ. ඒක පුදුම ස්වර්ගයක් නේ. එහෙම ස්වර්ග අපිට එපා. කියන්නේ එහෙම ස්වර්ගයකට යන්න පවා පින්හන්නේ දුකක් විඳින්න ඕනි එකක් නම් මං කියන්නේ ඒ උත්පත්තිය දුකයි. ඒකත් පීඩාවක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කිව්වේ භවය කියන එකම දුකක්. මෙන්න ප්‍රඥාවන්තයා කල්පනා කරනවා එහෙනම් භවයෙන් මිදෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ වෙලාවටයි අපිට වටින්නේ. මේන් වර්ෂ 2563කට පමණ කලින් පහළ වෙලා ලෝකෙට දේශනා කරපු මේ යථාර්ථය තමයි පංච පාදානස්කන්ධයෙන් මේ පංච පාදානස්කන්ධ දුකෙන් මිදෙන මඟ පෙන්නපු තථාගත ධර්මය. බුදුරජාණන් වහන්සේ ඔතනදී දේශනා කළා භවය ඇති වෙන්නේ උපාදාන පත්‍ය භව. මෙන්න පංච පාදානස්කන්ධයේ හේතුව පෙන්වනවා. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසා උපාදානිය ඇති වෙන්නේ. එහෙනම් මේ ස්කන්ධ පංචකයේ තණ්හා කිරීම වෙන මොනවටවත් තණ්හා කිරීම නෙමෙයි. ආධ්‍යාත්මික බාහිර වශයෙන් තියෙන මේ ආධ්‍යාත්මික බාහිර ආයතන වලට අපි තණ්හා කරනවා. ඒක නිකන් අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතාපද. ඇතුලේ ආයතන වලටත් බැඳිලා පිට ආයතන වලටත් බැඳිලා. මේ ජනයා ගැට වලින් ගැට ගහලා ඉන්නේ. මොන ගැට වලින්ද ගැට ගහලා ඉන්නේ? තණ්හා ජාලිනියා ජටාය. මේ කියනවා මේකේ ජටා කියලා ගැට කියලා කිව්වේ තණ්හාව කියන දැලට. තණ්හාව කියන දැලෙන් මගේ පින්වත්නි ලෝක සත්වයා ආධ්‍යාත්මික බාහිර ආයතන වලට ඇමිනිලා ගිහිල්ලා මේක බැඳිලා එකට එක සංකර වෙලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා.
උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා. සරලයිනේ. මේක හරියට තේරුම් ගත්තා නම් සරලයි. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජාති නිරුද්ධ කරා කියන්නේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ කිසිම දෙයක් ලෝකේ නැහැ. එහෙනම් අපි කල යුත්තේ එකයි. ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි ඇති අනවශ්‍ය තණ්හාව අනිසි බලාපොරොත්තු. අපි හිතන් ඉන්නවා මේක හැමදෑම තියෙයි මේක තියෙයි කියලා. මෙන්න මේ අනිසි බලාපොරොත්තු අතාරින්න. අතෑරලා යථාර්ථයට මුහුණ දෙන්න. ඒ යථාර්ථයට මුහුණ දීම තුළ අන්න අපිට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැතිවීම තුළ උපාදානය නැති වෙනවා. උපාදානය නැතිවීම තුළ භවය නැති වෙනවා. භවය නැතිවීම තුළ ජාතිය නැති වෙනවා. ඒ කියලා කියන්නේ ස්කන්ධ පහේ හට ගැනීමක් නැති වෙනවා. මේක ටිකක් ගැඹුරුයි. මේක නැවත නැවත සැරයක් ශ්‍රවණය කරාට කමකුත් නැහැ. මේ පණිවිඩය නැවත නැවත වාරයක් ශ්‍රවණය කරන්න. මොකද මේක මේ තථාගත ධර්මයේ මේක පැයකට කෙටි කරන්න බෑ. සමේ වේගෙන් කියාගෙන යන්නේ ඊටාම ගැඹුරු දර්ශනයක්. මේක නැවත නැවත ශ්‍රවණය කරලා මේක තේරුම් ගන්න බලන්න. ස්කන්ධ පංචකය නෑ. භව නිරෝධෝ ජාති නිරෝධා. භවය නෑ. සකස් වෙන්නේ නෑ මේක ගිහිල්ලා. ස්කන්ධ පංචකය සකස් වෙන්නේ නැති තැන. අන්න ඒකට කීවා නිර්වාණ ධාතුව කියලා. සංකත නෑ නිර්වාණ ධාතුව. ස්කන්ධ පංචකය නිවන කියලා එකක් මේ කොහෙවත් නෑ. දැන් අපිට නවසීලන්ත යනවා කියලා ප්ලේන් එක නැගලා යන්න පුළුවන්. නිවනට ප්ලේන් එක යන්න පුළුවන්ද? බෑ. එහෙම යන්න බෑ. ඒ මොකද නිවන කියන්නේ යම් තැනකට නෙමෙයි. නිවුණා. ස්කන්ධ පංචකේ නිවිලා ගියා. යතා යම්ප දීපෝනේ දර මේ අපි කියන්නේ මේ පහනක් නිවිල ගියා වගේ කියලා. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතකේ බවස්මි. තේකීන බීජා විලුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම්ප දීපෝ. හරියට පහනක් නිවුණා වගේ. පහනක් නිවුණාම ඒ දැල්ල වමට ගියා කියන්නත් බෑ, දකුණට ගියා කියන්නත් බෑ, උඩට ගියා කියන්නත් බෑ, යටට ගියා කියන්නත් බෑ. ඒක නිවුණා. අන්න ඒ වගේ ස්කන්ධ පංචකයට අවශ්‍ය කරන තණ්හාව කියන තෙල් ටිකයි තිරයි අයින් කරාම මේ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙනවා, නැති වෙනවා, හටගන්නේ නැහැ. අන්න ඒකට කියනවා පින්වත්නි නිවන කියලා. නිවන කියන එක සැපක් වෙන්නේ නිවනේ යමක් ඇති නිසා නෙමෙයි. නිවනේ ඔය ඔබ හිතනවා වගේ කිරි හට්ටි අයිස්ක්‍රීමුයි ඒව නැහැ. නිවන කියන එක සැපක් වෙන්නේ සංකත දුක නිවනේ නැති නිසා. පෝෂණය කරන්න ඕනේ නැහැ ස්කන්ධ පහක්. ස්කන්ධ පහක් පෝෂණය කරන්නේ නැහැ කියලා කියනම වෙනස් වෙන ස්කන්ධ පහක් නැහැ. දවන්න ස්කන්ධ පහක් නැහැ. අන්න පීඩනාර්ථය නැහැ. සංස්කාර පීඩාව නැහැ. සංස්කාර නිසා ඇති වෙන වෙහෙස නැහැ. සංස්කාර නිසා නැති වෙච්ච අස්වැසිල්ල නැහැ. අන්න එහෙනම් මගේ පින්වත්නි නිවන කියලා කියන්නේ ස්කන්ධ පංචකය දුරු කරපු තැන. තේරෙනවනේ? භවය කියලා කියන්නේ මම මේ කියපු ස්කන්ධ පංචකයට මේක දුකක් කියන එක පළවෙනියටම තේරුම් ගන්න. නිවන කියලා කියන්නේ භවයෙන් මිදිච්ච ස්කන්ධ පහෙන් මිදිච්ච තැනට කියනවා නිවන කියලා. එහෙනම් දැන් නිවන් දකින්න දැන් ඕක කීවහම හරි අපේ හැමදෙරෝනේ අපිට තේරෙනවා ස්කන්ධ පහ දුකක් නිවන සැපක්. අපි කොහොමද නිවන් දකින්නේ? දැන් ඔන්න ඔය ප්‍රශ්නෙට තමයි පිළිතුර දෙන්න හදන්නේ. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ දේශනා කළානේ තණ්හාව නිසා තමයි මේ ස්කන්ධ පහ ඇති වෙන්නේ කියලා. නම් මං ඇහුවොත් මම පින්වතුන්ලා වැඩිපුර කැමති දුකටද සැපටද කියලා. පින්වතුන්ලා වැඩිපුර කැමති දුකටද සැපටද කියලා මං ඇහුවොත් පින්වතුන්ලා හැමදෙනෙක්ම කියයි අපි කැමති අපේ හැමදෙරුනේ සැපට. අපි කවුද දුකට කැමති? එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. එහෙනම් අපි සැපට කැමති නම් තණ්හාව තියෙනකන් අපිට සැප ඇති වෙන්නේ නැහැ. තණ්හාව නිසා දුක ඇති වෙන්නේ කියවනම් දෙකක් නැහැ. තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. තණ්හාව නැති තැන සැපක්මයි. නේද? තණ්හාව නැති තැන සැපක්මයි. එහෙනම් අපි කවුරුත් දුකට කැමති නැත්නම් අපි කවුරුත් සැපට නම් කැමති. මම ඔයත්තන්ට යෝජනාවක් කරනවා අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ මේ බණ ටික අහලා ඉවර වෙනකොට අපි මේ තණ්හාව කියන එක අයින් කරලා දාමුද? තණ්හාව අයින් කරා නම් ප්‍රශ්නයක් නැහැ. දරුවා කෙරෙහිත් දැන් ඔබට මහා ලොකු දේවල් නැහැනේ තණ්හා කරන ඔය චූටි තැන් දෙක තුනකනේ පැටලිලා ඉන්නේ. නෝනා වෙයි, මහත්තයා, දරුවා, යාන වාහන, ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, අම්මා තාත්තා ඔය වගේ කිහිපයක් තියෙනවා. අනිත් ඒවා අතහැරගන්න බැරි දේවල් නෙමෙයි. අතහැරගන්නම බැරි දරුවා කෙරෙහි තියෙන තණ්හාව. මං කියනවා අපේ අම්මලා තාත්තලාට ඔක්කොටම නිවන් දකින්න ඕන නම්, භව දුක නිමා කරගන්න ඕන නම් දරුවා කෙරෙහි තියෙන තණ්හාව අතාරිමු. අද ඉඳන් ඉවරයි ප්‍රශ්නේ. මේ බණ ටිකත් ඉවර කරන්න පුළුවන්. ආයෙත් සැරයක් ප්‍රඥා නාලිකාව වුණෙත් නැහැ, වෙන නාලිකාව වුණෙත් නැහැ. ඔක්කොම ඉවරයි. නිවන් දකින්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ තමයි මගේ පින්වත්නි ඔබ කැමති නැහැ මේ තණ්හාව දුරු කරන්න. ඔබට බෑ මේ තණ්හාව දුරු කරන්න.
මගේ පින්වත්නි මේ තණ්හාව දුරු කරන්න උත්සාහ කරන්නත් එපා. මේ තණ්හාව දුරු කරගන්න උත්සාහ කරන්න එපා කියලා කියන්නේ මේ තණ්හාව දුරු කරන්න ඔබට දැම්ම බෑ. පින්වත්නි මේ බැඳීම් කියන ඒවා පුංචි පහේ දේවල් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ නැත්තම් කෝ මේ නිවන් දකින්න පිරිස්. ඇයි මේ පැවිද්ද අඩු? ඇයි පැවිදි වෙලා පැවිද්ද රැඳෙන්න බැරි? ඇයි මේ සංසාර දුක නිදහස් කරගන්නම් කියලා හිතලා සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතන පිරිස් අඩු. මොකද ඒ යත්තන්ට බැඳීම් නැති කරගන්න බෑ. පින්වත්නි ඔබට නෙමෙයි බැඳීම් කියන එක සෝතාපන්න උනත් නැති වෙන්නේ. සමේක වර්ධවා ගන්න එපා. ඔබට මතකයි නම් විශාකාව තමන්ගේ මිනිබිරියක් නැති වෙච්ච වෙලේ කොණ්ඩේ තෙමාගෙන නේද ජේතවනාරාමයේ වටේට අඬ ගියා කියනවා. ශෝක කර. එතකොට විශාකාවත් සෝවාන් වුණේ අවුරුදු 7 දී. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කරා තමයි. දිට්ඨි විපල්ලාසය දුරු කරා. හැබැයි සංඥා විපල්ලාසයයි චිත්ත විපල්ලාසයයි විශාකාවට තිබ්බා. ඒ නිසා ඇයටත් බැඳීම් කෙරෙහි බැඳීම් නැති වුණේ නැහැ. ඒ නිසා තමයි අඬ ගියේ. ඊට පස්සේ විශාකාව පැත්තකට තියන්නකො. ආනන්ද ස්වාමීන් වහන්සේ නේද 80000ක් ධර්මස්කන්ධය දරපු උතුමන් වහන්සේ අග්‍ර උපස්ථායක භාග්‍යතුන් වහන්සේගේ මේ ළඟම වැඩ හිටපු උතුමන් වහන්සේ. උන්වහන්සේට පිරිනිවන් පාන මොහොතේ වතුර ටික පැන් ටික පවා පිළිගන්නේ උන්වහන්සේ. හැබැයි උන්වහන්සේටත් පුළුවන් වුණාද මේ බැඳීම් අතහැරින්න? බැරි වුණානේ. එක වෙලාවක සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන එක රහතන් වහන්සේ නමක් වඩිනවා. එක ස්වාමීන් වහන්සේ නමක් වැඩලා කියනවා ස්වාමීනි මේ ධාතුන් වහන්සේලා වගේක් පෙරහන් කඩේ තියෙන්නේ. අනේ සාදු කොහේ හරි උතුමන් වහන්සේ නමක් පිරිනිවන් පාවන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා. අනේ ඉතින් විතරාගී කෙලස් නියපු උතුමන් වහන්සේ නමක් පිරිනිවුණානේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිකමට අහනවා කාගේද මේ? කොයි ස්වාමීන් වහන්සේගේද? එතකොට කියනවා මේ තමයි ධම්සෙනෙවි සරියුත් මහරහතන් වහන්සේගේ. අනේ පින්වත්නි මෙහෙම කියනකොට අපේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හරි ප්‍රියයි සරියුත් මහරහතන් වහන්සේට. උන්වහන්සේගේ ගුරුවරයා. උන්වහන්සේට උතුරු දකුණු කියන්නේ හොයාගන්න බැරුව නිකන් බුදුරජාණන් වහන්සේට කියලා කියනවා ස්වාමීනි මට දිශාව පවා පැටළුණා. මට මේ දිශා එතකොට බලන්න සෝවාන් වෙච්ච උතුමෙක්. 80000ක් ධර්මස්කන්ධය දරපු උතුමෙක්. සරියුත් ස්වාමීන් වහන්සේගේ මරණය කියන එකේදී දිශාව පවා වැටහුනේ නැහැ කියනවා. ඒ ඇයි? උන්වහන්සේ කෙරෙහි තිබ්බ බැඳීම නිසා. එතකොටයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ ඇයි ආනන්ද සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවුනේ ඔබ වහන්සේගේ සීල සමාධි ප්‍රඥාත් අරගෙනද? අන්න සිහිය පිහිටුණා. ඊට පස්සේ ආයෙ වෙනකොට ධර්මය නොදැනගෙන හිටියා කියලා හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඒත් සඳහන් කරනවා. එතන හිටපු අනාගාමී අරිහත් උතුමන් වහන්සේලාට හැර සෙසු කිසිම කෙනෙකුට ප්‍රකෘති සිහියෙන් ඉන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ සකදාගාමී වුණත් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය දරා ගන්න උන්ට බැරි වුණා. එහෙනම් පින්වත්නි මේ සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන ඔබ දැන් ඔබට එකපාරටම රහත් වෙන්න බැහැනේ මෙහෙම හතර පැනලා ගිහිල්ලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් බුද්ධත්වයට පත් වුණත් ওই පිළිවෙලට තමයි මුලින්ම සෝවාන් වෙනවා සකදාගාමි වෙනවා අනාගාමි වෙලා තමයි අරිහත් භාවයට යන්නේ එකපාරටම දඩස් ගාලා ගිහිල්ලා අරිහත් භාවයට වැටෙන්නේ මාර්ගඵල පිළිවෙලින් අවබෝධ වෙන්නේ. ඉතින් ඔබෙත් බලාපොරොත්තුව පෘථග්ජනෙක් විදිහට මම දන්නේ මේක සෝවාන් වෙච්ච ඇත්තොත් අහනවද කියන්නේ දැන් නම් එහෙම පිරිසුත් ඉන්නවනේ ලංකාවේ මේ නිකන් උඩින් පල්ලෙන් සර්ටිෆිකේට් අරගෙන. නමුත් ඔබ පෘථග්ජනයි නම් ඔබට ඕනි සෝවාන් වෙන්න නම් ඔබ පළවෙනියටම තණ්හාව කියන එක දුරු කරන්න යන්න එපා. බැඳීම් කියන එක දුරු කරන්න යන්න එපා. ඔබට දුරු කරන්න බෑ. දැන් කල්පනා කරයි අපේ මෙච්චර කල් බණ ටික කීවා. දැන් ඉතින් ආමුදුරන්ටත් මොකක් හරි වැහිදක් දන්නේ. බෙන් තණ්හාව දුරු කරන්න එපා කියනවා. මේ බැඳීම් දුරු කරන්න එපා කියනවා. මගේ පින්වත්නි ඕක කරන්න බෑ. ඒ නිසා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන තණ්හාව දුරු කරන්න පුළුවන් රහත් භාවයට පත් වෙනකොට මේ සංස්කාර පිළිබඳව හරියටම දකින්නකොට තණ්හාව දුරු වෙලා යනවා. හැබැයි සෝතාපන්න වෙනවා කියන තැන මේක පින්වත්නි ප්‍රායෝගික නැහැ. සාද ඔබ හිතන් ඉන්නේ මේ නිවන් දකින්න කීවාම ආමුදුරුනේ කැලේ යන්න එපයි, ගෙවල් දොරවල් අතරින්න එපයි, යාන වාහන අතරින්න එපයි. හොඳයි මම ඔබට මෙන්න ක්‍රමවේදයක් කියනවා. කැලේ යන්න ඕනිත් නැහැ. යාන වාහන අතරින්න ඕනිත් නැහැ. ඉඩම් කඩම් අතරින්න ඕනිත් නැහැ. පැවිදි වෙන්න ඕනිත් නැහැ. ගෙදරින් ඉඳන් නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් ගැනයි මේ කියන්න හදන්නේ. හරි. දරුවා කෙරෙහි තියෙන තණ්හාව හොම්මම තියාගන්න. අම්මා කෙරෙහි කියන තණ්හාව ඔහොමම තියාගන්න. නෝනා කෙරෙහි, මහත්තයා කෙරෙහි තණ්හාව ඔහොමම තියාගන්න. ඔක හොලවන්නවත් එපා. ඔක ආදරෙන් රැකලා බලලා තියාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඨාන කියන සූත්‍රය පංචක නිපාතයේ තියෙන ඨාන කියලා සූත්‍රයක්. මේ ඨාන කියන සූත්‍රයේදී දේශනා කරනවා ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කි තබ්බං. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර කල්පනා කර යුතු කාරණා පහක් තියෙනවා.
මොනවද මේ කාරණා පහ? මම ජරාවටපත් වෙනවා. මම වයසට යනවා. මෙන්න මාර්ගය. මම වයසට යනවා. මම ලෙඩ වෙනවා. ප්‍රියමනාප දේවල් මගෙන් වෙන් වෙලා යනවා. මම මරණයටපත් වෙනවා. මම කර්මයේ දායාද කරගෙන ඉන්නවා. මේ තමයි කාරණා පහ. පළවෙනි එක මම වයසට යනවාය. මම ලෙඩ වෙනවාය. ප්‍රියමනාප දේවල් මගෙන් වෙන් වෙනවාය. මම මරණයටපත් වෙනවාය. කර්මයේ මම දායාද කරගෙන ඉන්නවාය. මෙන්න ඔබට කරන්න තියෙන ව්‍යායාමය, එක්සර්සයිස් එක, අභ්‍යාසය. මේ අභ්‍යාසය ප්‍රගුණ කිරීම තුළ ඔබ දන්නේම නැතුව ගිහිල්ලා මගේ පින්වත්නි මාර්ගය කියන එකට වැටෙනවා. ඒ නිසා මේ පේන්නේ නැති දේවල් කඩන්න යන්න එපා. පේන මේ පහ කඩා ගන්න. අපි මේ පහමත් අතහරිමුකෝ. මේ පහම දැන් එකපාර පැයක් ඇතුළත කියන්න බෑ. මේක එක එක භාවනා. මම මරණයටපත් වෙනවායි කියලා බලන්න ඕනි. මම වයසට යනවායි කියලා බලන්න ඕනි. මේවට කියන්නේ භාවනා කියලා. අපි අද කතා කරන්නේ මේ වෙසක් පුන් පොහෝ දවසේ ගිහි කාටත් කරන්න පුළුවන් ලස්සන සුන්දර භාවනාවක් ගැන. මේ භාවනාවට කියන්නේ මරණ සති භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර කල්පනා කරන්න මම මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක්. මට ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න වෙනවාය. ඔන්න කාරණාව. දැන් ඔබ කැමතිද මම මැරෙනවා කියලා කල්පනා කරන්න? මොකද කියන්නේ? අද ඉඳන් ගෙදර ගිහලා කල්පනා කරමුද මගේ දරුවා මැරෙන්න ඉන්න කෙනෙක්, මගේ අම්මා මැරෙන්න ඉන්න කෙනෙක් ආවල් කැමතිද? අපි ඒකට කියනවා හරි මූසලයි කියලා. එහෙම හිතන්නත් එපා අපේ ආමතුරුනේ හප්පොච්චි කියලා. අපි කියනකොට බන කියනකොටත් කම්බුඩිය ඇඟිලි ගහ ගන්නවා සමහරව. හප්පොයි ආමතුරුනේ ඕක නෙගටිව්. ඕක පොසිටිව් නෑ. මේ ලෝකෙට ගැලපෙන්නේ නෑ. ඔහොම තමයි අපේ මිනිස්සු කියන්නේ. මගේ පින්වත්නි මේක නෙගටිව් නෙමෙයි. දැන් මට මතකයි අපි ගිහි කාලේ මේ කියන්නේ පෙර අපි අර මැරුණා වගේ ඉන්න ආසයි. ඔහොම කළා අත් දෙක බැඳගෙන කකුල් දෙකත් එකට එකතු කරගෙන අපි මැරුණා වගේ ඉන්නකොට අපේ අම්මලා ඇවිල්ලා අපිට ගහලා කියනවා ඔය මූසල විදියට ඉන්න එපා. බටහිරට ඔළුව දාන්න එපා. පහන තියෙන ඇයි මේ මොකටද බටහිරට ඔළුව දාන්න එපා කියලා. අනේ මිනි පෙට්ටියේ තියන්නේ බටහිරටලු. ඒක දකින්නවත් එහෙම පින්වත්නි මැරෙනවා කියලා කියන්නවත් කැමති නැහැ. දැන් ඔය අපි සමහරක් තැන් වලින් පිටත් වෙලා එනකොට බොහෝ ගිහියයි කියන්නේ ගිහින් එන්නම්. හැබැයි අපි කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලා. ඒ කියන්න බෑ මගදී පපුව අමාරුවක් එහෙම හැදුනොත්. පුළුවන් වුණොත් එන්නම් ගැටලුවක් වුණ නැති වුණොත් මගදී. හැබැයි බොහෝ ගිහියයි කියන්නේ මම යන්නම් ඈ කීවහම මේ යපෝ යන්නම් කියන්න එපා. ගිහින් එන්නම් කියලා. ආයෙ එන බලාපොරොත්තුව තියෙනවා. කියන්නේ මේ ජීවිතේ යථාර්ථය තේරුම් නොගත්ත එකේ විපාකය යන්නම් කියන්න එපා. ඒක මෝසලයි. ගිහින් එන්න. ඒක හොඳයි. ගිහින් එන්නම් කියලා මගදී වාහනකට චප්ප වුණාම අන්න අඬනවා මිනි පෙට්ටිය එක අයියෝ ගිහින් එන්නම් කියලා ගේ අප්පච්චි මොකද මේ උනේ අපි අන්න හිතුවේ නැති එකේ විපාකය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ දුක ආවේ අරක කල්පනා නොකරපු නිසා මගේ පින්වත්නි. මරණය කියන එක නෙගටිව් නෙමෙයි කල්පනා කරන එක. මේක මූසල නෑ. මේ බලන්න. සර්ප්‍රයිස් වෙනවා. මම මේකට කියන්නේ පින්වත්නි මේ ඔබේ භාෂාවෙම ඔබටම මේ වචන ගේන්නේ ඔබට මේ තේරෙන භාෂාවෙන් මම මේ කියන්නේ අපි මරණයටපත් වෙනවා. ඒ නිසා මරණය ගැන කල්පනා කළ යුතුයි කියලා කිව්වට ඔබ මේක කරන්නේ මං කියන්නේ මරණයේ සර්ප්‍රයිස් වෙන්න එපා. සර්ප්‍රයිස් වීම තුළ අපිට ලැබෙන පීඩාව වැඩි. අපි මෙතනින් එළියට බහලා බලනකොට කවුරු හරි කෙනෙක් එකපාරට ඔබට ගෙනල්ලා බෙන්ස් එකක යතුරක් දෙනවා. මෙන්න මේක වදිනම් ඔයාගේ ඔයා තියාගන්න කියලා ලියුමුත් අස්සම් කළා. දැන් අපි පුදුමයටපත් වුණාද නැද්ද? අපි එකට කියනවා නේද? සර්ප්‍රයිස් වුණා එකෙන් අපි අන්න පුදුමයටපත් වුණා. ඒක සතුට වැඩිද නැද්ද? හිතා ගන්න බෑනේ. පැලෙන්න වගේ එනවා හිටපු ගම. මේ අර පපුවේ අත තියාගෙන දෙයියනේ හිතා ගන්න බෑ. එහෙම එනවා. හරි. හැබැයි ඔබට කවුරු හරි කෝල් එකක් දෙනවා. අවුරුද්දකට විතර කලින් මම ඔයාලට ඊළඟ අවුරුද්දේ බෙන්ස් එකක් ගෙනල්ලා දෙන්නම්. අහවල් දවසේ මාර්තු 16 වෙනිදාට මම ගෙනල්ලා දෙනවා. දැන් අපි දන්නවා මාර්තු 1 වෙනිදා වෙනකොට තව දවස් 16කින් මට බෙන්ස් එකක් එනවා. මාර්තු 14 දන්නවා තව දවස් 2යි. නේද? 2 more days කීකේ ඇඟිලි ගණගෙන ඉන්නවා. මාර්තු 16 උදේත් අපි ටක් ගාලා දතකට මැදගෙන ලෑස්තිලා අද මට කාර් එකක් එනවා කියලා එළියට වෙලා බලගෙන ඔන්න දැන් අරයා ෆොටෝ එකකුත් ගහලා එවනවා. මෙන්න කළු පාට කාර් එකක් ගත්තේ ලස්සන කාර් එකක්. ඔන්න එනවා. දැන් අපි අහවල් තියෙන මෙන්න ලොකේෂන් එකක් දාලා පෙන්නනවා. දැන් අපිට මේක සර්ප්‍රයිස් නෑ. පුදුමයක් නෑ. අනේ ගෙනාවද බොහොම පිං. අනේ ඉතින් හරි ලස්සනයි කියලා චුට්ටක් ආදරෙන් අත ගාලා ගන්නවා. හැබැයි අර වගේ දරා ගන්න බැරි විදිහට එකපාරට පුදුම කිරීමක් කරොත් දැන් අද හැමදේම සර්ප්‍රයිස් නෙනේ. මංගල යෝජනා කරන්නෙත් එහෙම පුදුම වෙන විදිහට. නේද? සුනාමි එන්නෙත් බෝම්බ පුපුරන්නෙත් සර්ප්‍රයිස් එක පාටම පුපුරනවා ඩොග් ගාලා. එකක දෙක නෙමෙයි දැන් 8 9ක පුපුරන්නේ. හැමදේම සර්ප්‍රයිස් වෙච්ච ලෝකේ දුකේ සර්ප්‍රයිස් වෙන්න එපා. හරි. දැන් ඔය ඒ සිදුවීමත් ගන්නකො මේ පහුගිය දවසක පාස්කු ඉරදා කීකේ බෝම්බයක් ගැහුවා. දැන් අපි හිතුවේ නෑනේ බෝම්බයක් වදී කියලා ඉස්සර නම් LTT කාලේ නම්
කොයි හරි බෝම්බයක් පෙපරුවාම අප්පච්චි අදත් එකක් පෙපුරලානේ කියලා අපි නිකන් ඉන්නවා. අපි ඒක සර්ප්‍රයිස් නෑ. අපි දන්නවා ප්‍රභාකරන් කොයි වෙලේ හරි ගහයි. හැබැයි දැන් එකපාරටම අවුරුදු 10කින් පිපුරුවාම අපි සර්ප්‍රයිස්. අපි හිතුවේ නෑ බෝම්බයක් තියා රතිඤ්ඤාක්වත් පිපුරයි කියලා. එක අපිට තාමත් මේක දරා ගන්න බෑනේ. තාමත් මේකේ පීඩාව. ඇයි සර්ප්‍රයිස් වුණා? මම මේ කියන්නේ යම් දෙයක සර්ප්‍රයිස් වීම තුල. ඉතින් මේකට ලස්සන උපමා ගේන්න පුළුවන්. නමුත් කාල වේලාව චුට්ටක් හරස් වෙන නිසා පොඩි කාලයක් ඇතුළත මම මේ කියන්නේ. සර්ප්‍රයිස් වීම තුල සතුට වැඩි. දරා ගන්න බෑ. මේක මහ පුදුමයක්. එහෙනම් සර්ප්‍රයිස් වීමේදී සතුට වැඩි වගේම දුකේ සර්ප්‍රයිස් වීමේදී දුකත් වැඩි. මැරෙනවා කියලා නොදැනගෙන හිටිලා මැරුණොත් එහෙම පින්ගද්දි දුක වැඩි. හැබැයි මැරෙනවා කියලා මෙයා මැරෙනවා කියලා දැනගෙන ඉඳලා මැරුණොත් ඒක පින්වත්නි ඒ තරම් දුකක් නෑ. ඒක සර්ප්‍රයිස් වීමක් නෙමෙයි. ඔය අපි ආරන්නේ කැලේ පාරේ යනකොට සමහරක් දවස්වල පින්ගද්දි මේ සර්පයෝ ඉන්නවා. ඉතින් කැලවල් වල ඉන්නේ. සර්පයෝ ඉන්නවා. අපි මෙහෙම මේ ටෝච් ගහගෙන යනවා. දැන් මෙතන පොළඟෙක් ඉන්න පුළුවන්, කුණ කටුවෙක් ඉන්න පුළුවන්, නයෙක් ඉන්න පුළුවන්, පිඹුරෙක් ඉන්න පුළුවන්. යනකොට මගේ පින්වත්නි ඇත්තටම අපි කොයි වෙලේ හරි සර්පයෙක් දකිනවා. දැක්කට පස්සේ අපි සර්ප්‍රයිස් නෑ. කලින් හිතාගෙන ආවි ටෝච් එක ගහගෙන කොයි වෙලේ හරි මෙයා ඉන්න පුළුවන් පුංචි පැංචෙක්. ඒ නිසා දුවන්නේ බය වෙන්නේ නෑ. චුට්ටක් නැවතිලා එයාට යන්න දීලා අපි අපේ පාඩුවේ යනවා. අන්න කලින් දැනගෙන හිටියා, කලින් හිතුවා සර්පයෙක් ඉඳී කියලා. ඒ නිසා සර්පයව දැක්කහම අපිට කරදරයක් උනේ නෑ. බයක් හිතුන්නේ නෑ. පීඩාවක් නෑ, දුකක් නෑ. හැබැයි කෙනෙක් යනවා ආදුනිකයෙක් හරි කවුරු හරි කෙනෙක් මේ කොයිද සර්පය අපිව කනවද සර්පය මෙහෙමයි අපි සිල්වන්තයි කියලා හිතාගෙන යනකොට ලොකු ණයෙක් දැක්කොත් එimhe අඩි 7ක විතර මොකද වෙන්නේ? පළවෙනියටම දනිස් දෙක පණ නැති වෙනවා. මේ අත්දැකීමෙන් දනිස් දෙක පණ නැති වෙලා එක පාට පස්සට විසික් වෙලා උඩ යට මාරු වෙලා හොයාගන්න බැරි වෙනවා පින්ගන්න. ඇයි එයා කලින් කල්පනා කළේ නෑ සර්පයෙක් ඉඳී කියලා. අන්න ඒ වගේ මගේ පින්වත්නි කලින් මැරෙයි කියලා කල්පනා නොකළ නිසා ගෙදර යම්කිසි වෙලාවක මරණයක් වුණොත් දරුවගේ මහත්තයාගේ නෝනගේ කාගේ හරි අපි ඒකට සර්ප්‍රයිස් අනේ හිතුවේවත් නෑ ගහක් ගලක් වගේ හිටියේ දෙයියනේ මොකද මේ වුනේ අපිටමයි මෙහෙම වුනේ කී කල්පනා කරනවා. හැබැයි කලින් දැනගෙන හිටියානම් බුදුරජාණන් වහන්සේත් පිරිණිවුණා. සරියුත් නන්ද ආනන්ද මහරහතන් වහන්සේලාත් පිරිණිවුණා. ජනාධිපතිවරු අගමැතිවරුත් මැරිලා ගියා. එහෙනම් මේ මරණය කියන එක අපි කාටත් පොදුයි. අපි කවුරුත් මැරෙනවාය කියලා අනිවාර්යයෙන්ම දැනගෙන හිටියානම් නිසකවම හිතන්නකො තමන්ගේ දරුවා මැරිලා ගෙදර එන. අපිට මොකක්ද හිතෙන්නේ? මරණය දැක්ක ගමන් පින්වත්නි සර්ප්‍රයිස් වීමක් නෑ. අපිට හිතෙනවා දෙයියනේ මේක නේද සංස්කාරවල ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේක නේද දේශනා කළේ අවුරුදු ගාණක් පුරාවට. මේක නේද මේ අපේ ස්වාමීන් වහන්සේලා නිතර දේශනා කරන යථාර්ථය. අනේ දෙයියනේ මේ වගේ දුක් වෙලා වැඩක් නැහැ. මේ දරුවට විතරක් නෙමෙයි මහත්යටත් එන්න පුළුවන්. මහත්යටයි දරුවටයි විතරක් නෙමෙයි මටත් කවදා හරි දවසක එනවා කියලා. අන්න දුකේ සර්ප්‍රයිස් නෑ. ඒක බලාපොරොත්තුෙන් හිටියේ. ඒ නිසා සැබවින්ම පින්වත්නි කෙනෙක් මරණය ගැන කල්පනා කරනවා කියලා කියන්නේ. ඒක ඕලාරිකව බලන කෙනෙකුට ඒක නෙගටිව් වෙන්න පුළුවන්. හැබැයි මේක සත්‍ය පැතිකඩ ගැන කල්පනා කරන කෙනෙක් මේක තරම් පොසිටිව් දර්ශනයක් ධනාත්මක චින්තනයක් මෙතුන් ලෝකේ පින්වත්නි වෙනත් කොහේවත් දකින්න පුළුවන් කමක් නැහැ. අනතුර කලින් පෙන්නලා ඒ අනතුරෙන් බේරෙන ක්‍රමවේදයයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. දැන් එදා හිතන්න එදා ওই පල්ලියට යන වෙලාවේ කවුරු හරි කීවනම් ওই බෝම්බේ පුපුරපු වෙලාව මම මේක ගේන්නේ ඔබට මේක තේරෙන නිසා. මේ අද බෝම්බයක් පුපුරනවා කියලා කිව්වනම් අපි යන්නේ නැහැ. අනතුර කලින් සිහිපත් වීම තුළ අපි ඒකෙන් පරිස්සම් වෙනවා. හැබැයි අනතුර කලින් සිහිපත් නොවීම තුළ දැන් අද පාරේ යන මිනිස්සු බලන්නකොනේ බයික් වල 1500ට විතර යන එක තියෙන්නේ 100ට විතර 1500ට විතර වේගෙන් යනවා. අන් මැරෙනවා කියලා අනේ කොයි වෙලේ හරි ලයිට් කනුවක වැදලා මූණ චප්ප වෙන්න පුළුවන් කියලා මතක් වුණා නම් අන්න හිමින් සැරේ ඇස්ලේටර් යාත් දන්නේම නැතුව එක් ගානට අඩු වෙනවා. පරිස්සම් වෙන්න ඕනි කියලා කල්පනා වුණා නම් කොයි වෙලේ හරි මැරෙන්න පුළුවන් කියලා අන්න එයා පරිස්සම් වෙනවා. එයාගේ ආයුෂ දිගයි. ඒ නිසා මැරෙනවා කියන එක මගේ පින්වත්නි අනිවාර්යෙන් කල්පනා කරන්න ඕනි. අනිත් එක තමයි දැන් තව කාරණාවක් තමයි මේක මේ අපිට විතරක් පොදු කියන්නේ පුද්ගලික නෑනේ. මේක පොදුයි සමස්ත සමාජයකට වෙච්ච දෙයක්. දැන් අපි මේක කලබල වෙන්න ඕනේ මේක මට විතරක් නෑ. දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් වල කරන්ට් එක ගිහිල්ලා තියෙනවනේ. කරන්ට් එක ගියාම පළවෙනියට මොකද කරන්නේ? කරන්ට් එක ගියාම ගෙදර පළවෙනියට මොකද කරන්නේ? ගෙදරින් එළියට බහලා බලනවා අල්ලපු ගෙවල් වලත් කරන්ට් එක ගිහිල්ලාද කියලා. නේද?
ගෙදර කරන්ට් එක ඩක් ගාලා එක පාට ඔෆ් වුණොත් එහෙම පළවෙනියටම කරන්නේ මොකද්ද පින්වත්නි? එක්ක බැල්කනි එකට හරි එළියට හරි ගිහිල්ලා බලනවා මුළු වත්තටම ගමටම කරන්ට් එක ගිහිල්ලාද? ඔහොම බලනකොට මුළු ගමටම කරන්ට් එක ගිහිල්ලා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවද? අපි කලබල වෙනවද? නෑනේ. ඒක පොදුයි ප්‍රශ්නය. එහෙනම් ඉතින් අපිත් ඇවිල්ලා පුළුවන් විදිහට ඉටිපන්දාවක් පත්තු කරගෙන කරන්ට් එක එනකන් ඉන්නවා. ඔන්න ප්‍රශ්නේ පොදු නෑ. මුළු ගමටම තියෙනවා අපේ ගෙදර විතරක් ගිහිල්ලා නම්. දැන් මොකද වෙන්නේ? අන්න දැන් කලබලෙන් නේද දුවගෙන ඇවිල්ලා ටිප් ස්විච් ගලවනවා, ෆ්‍රිජ් ගලවලා බලනවා, අරකේ කරන්ට් එක ගියාද, අතන ගිහිල්ලාද, ටෝච් ගහගෙන. ප්‍රශ්නේ පුද්ගලිකයි. ඒ වගේ මේ මරණය කියන කරන්ට් එක පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ගෙදරත් ගියා. සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී මහෝත්තමයන්න් වහන්සේගේ ගෙදරත් ගියා. ආයි ඒක මේ මට විතරක් ප්‍රශ්නේ පුද්ගලිකයි නම් අපි බය වෙමු. දැන් ඔය භික්ෂුන් වහන්සේලාට විවිධ චෝදනා. දැන් අපි එහෙම තමයි හිත හදාගන්නේ නේ. දැන් අපිට ඔය එක චෝදනා එනවනේ අරක කරනවා කියයි මේක කරනවා කියයි අරම ජාතිය ගැන කතා කරනවා කියයි. නේද බණ කියන්න ගියාම අන්න ඉංග්‍රීසි වචනයක් කිව්වා කියලා කියයි නොඑක් චෝදනා. අපි එතකොට හිත හදාගන්නේ කොහොමද? අර යසෝදරාව දාලා ආපු භාග්‍යතුන් වහන්සේටත් චින්චි මානිකා වගේ පුංචි කෙල්ලෝ ගෙනල්ලා චෝදනා කරේ නැද්ද? යසෝදරාව දාලා ආපු යතුමන් වහන්සේටත් චින්චි මානිකා වගේ පුංචි කෙල්ලෝ ගෙනල්ලා චෝදනා කරා නම් මේ අපි වගේ භික්ෂුන් වහන්සේලාට කවර කතාවදනේ මොන චෝදනා එන්නේ නැති වෙයිද මේ ලෝකේ. එහෙම හිත හදාගන්න. අපිට දාන්න නැති වෙනකොට කල්පනා කරන්න එපා. අයියෝ දෙයනේ හද ඉතින් සම්බෝලයි බතුයි කියලා. තථාගත ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේත් යවහල් කාලා ජීවත් වෙච්ච තැන් තිබ්බා. සමීමේ අපට විතරක් පොදු ප්‍රශ්නේ පුද්ගලික නෑ. සංඝ සමාජය අසමගීද? දුකයිද? නෑ හිතාගන්න බුදුරජාණන් වහන්සේ දේවදත්තත් එක්ක මේක කරලා බැරිම තැන පාරිලෙය වනයේට පවා ගියා. උන්වහන්සේගේ විවේකයේ පිණිස. නිසා ඒක භාග්‍යතුන් වහන්සේටත් පොදු කාරණාවක් වෙච්ච නිසා අපිට මේක සාමාන්‍ය පුද්ගලිකයි. ඒ නිසා මරණය කියන එක මගේ පින්වත්නි කල්පනා කිරීම කොයිම වෙලාවකවත් ඍණාත්මක නැත්තම් නෙගටිව් නෑ. මේක අතිශය ධනාත්මක චින්තන රටාවක්. කල්පනා කරන්න ඕනි පියවර මේකේ මම 3ක් ඔබට හඳුන්වලා දෙන්නම්. පළවෙනියටම අපි ඇත්තටම පින්වත්නි අපේ මරණය ගැන කල්පනා කරන්න යන්නේ. හැබැයි මේක අපි එකපාරටම ඉඳගෙන අපි මැරෙනවා කියලා කල්පනා කරොත් අපිට මහා දුකක්. ඒක මහා පීඩාවක් වෙනවා. ඒ දුක නිසා ඒ පීඩාව නිසා අපි එකපාරටම මේ අපි මැරෙනවා කියලා කල්පනා කරන්නේ. අපි කල්පනා කරනවා මේ ලෝකයේ සිද්ධ වෙච්ච මරණ හැම ගෙදරකටම කරන්ට් එක ගියාද කියලායි මේ බලන්නේ. එළියට බහැලා බලන්න බුදුරජාණන් වහන්සේත් පිරිණිවුණා නම්. සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී මහෝත්තමයන්න් වහන්සේලාත් පිරිණිවුණා නම්. එහෙනම් මේ ප්‍රශ්නය පුද්ගලික නෑ පින්වත්නි. මේ ප්‍රශ්නේ පොදුයි. මෙන්න මෙහෙම කල්පනා කරනකොට මගේ පින්වත්නි අපිට පොඩි සහනයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතනවානේ අපි විතරක් මේ මැරෙනවද දන්නේ නැහැ කියලා. නෑ අපි විතරක් නෙමෙයි ලෝකයම මැරෙනවා. හරියට මෙන්න මේ වගේ. අමාරු පේපර් එකක් ලියලා අපි තුමු ගණන් පේපර් එක ලිව්වා කියලා. ගණන් පේපර් එක ලියලා එළියට එනවා. දැන් ගණන් පේපර් එක සමස්තයක් විදිහට අමාරුයි බොහෝ දෙනෙකුට. ඇවිල්ලා දැන් අපි එන්න පීඩාවෙන් අප්පච්චියේ ෆේල් වෙයිද දන්නේ නැහැ. ලියා ගන්නත් බැරි වුණා. ප්‍රශ්න කීපයකට විතරයි ලිව්වේ. දැන් ඔහොම කල්පනාවෙන් එනකොට ඇවිල්ලා අපි දැන් දකින්න අපේ යාළුවා ඉන්නවා එහා පැත්තේ කැන්ටින් එක ගාව බීම එකක් බිබි. අපි ගිහිල්ලා අහනවා මේ කොහොමද ගණන් පේපර් එක. මෙයත් අපිට කියනවා කතා කරන්න එපා හරි අමාරුයි කියලා. අපිට දැන් මොකද්ද දැනෙන්නේ? එයත් විභාගේ අමාරුයි කියලා කිව්වම අපිට සතුටක්ද දැනෙන්නේ දුකද? අපිට පොඩි සැනසීමක් අනේ දෙයිනේ මට විතරක් නෙමෙයි විභාගේ අමාරු මගේ යාළුවා මූටත් අමාරු වෙලා. ඒක අර අපේ කුහකකම වෙන්නේ නැති. හැබැයි අපිට එහෙම සතුටක් එනවා. අපි තව දෙතුන් දෙනෙක්ගෙන් අහනවා මේ විභාගේ කොහොමද? කියන අපෝ ප්‍රශ්නයකටවත් ලියාගන්න බැරි වුණා. දැන් අපිට මොකද දැනෙන්නේ? දැන් සහනයක් ලැබෙනවා. මං විතරක් නෙමෙයි ෆේල් වෙන්නේ නේද? ඔක්කොලටම W එකක් එයි. ආපහු සැරයක් පන්ති යන්න පුළුවන්. ඒ වගේ කුහක සිතුවිල්ලක් අපිව සංසුන් කරනවා. ඒ වගේ මරණය කියන එක මේ අනුන්ගේ කල්පනා කරන්න කියලා කිව්වේ ඒකයි. මම විතරක් නෙමෙයි ජීවිතය කියන විභාගෙන් ෆේල් වෙන්නේ. මට විතරක් නෙමෙයි මේකේ W එකක් එන්නේ. බුදුරජාණන් වහන්සේත් ෆේල් වුණා මරණය කියන තැනදී. ඒ කියන්නේ මේ ෆේල් වුණා කියලා කියන්නේ උන්වහන්සේ මරණය ජයග්‍රහණය කළා. මම මේ සම්මුතිය අර්ථයෙන් කියන්නේ. උන්වහන්සේටත් මේ ස්කන්ධ පංචකයේ මරණය කියන එක ගලව ගන්න බැරි වුණා. උන්වහන්සේ නැවත ඉපදීම ප්‍රහීන කළා. අන්න දිනපු තැන. ඒ ඉපදීම ප්‍රහීන කරපු නිසා උන්වහන්සේ නැවත සැරයක් මරණයක් සකස් වෙන්නේ. අන්න දිනපු තැන. හැබැයි මේ ජීවිතේ අපි කවුරුත් මැරෙනවා කියන එක සත්‍යක්මයි. ඒ නිසා අපි කල්පනා කරනවා අපි මෙච්චර කල් දැකපු මරණ. අපේ ගෙවල් පැත්තේ මාම නැති වුණා, නැන්ද නැති වුණා, ආච්චි නැති වුණා. ඊයේ පෙරේද බෝම්බෙන් කී දෙනෙක් ළඟ මැරුණාද?
අනේ දෙයියනේ මරණය කියන එක අපි කාටත් පොදුයි නේද කියලා පළවෙනි පාර කල්පනා කරනවා. ඒක තමයි පළවෙනි පියවර. එහෙම කල්පනා කරන ඔබට ඊළඟට ඔන්න ඔබටම හිතෙනවා දෙයියනේ හැමෝම මැරෙනවා නම් මමත් මැරෙනවා නේද? මෙන්න මේක හිතෙනවා ඔබට. දෙවෙනි පියවර තමයි තමන්ගේ මරණය කල්පනා කිරීම. හරි අපි මරණ සති භාවනාව පිළිබඳව වෙනම දවසක තව ධර්ම දේශනාවක් කරමු. මම මේ කියාගෙන ඉන්නේ තමන්ගේ මරණය ගැන කල්පනා කරනකොට පින්වත්නි අපි යන්න ඕනි අපේ මලගෙදර. පැහැදිලිවම කියනවනේ. දැන් අපි ගොඩාක් මලගෙවල් වල යනවා අපිට කාගේ මලගෙදරද යන්න බැරි වෙන්නේ. අපිට අපේ මලගෙදර යන්න බෑනේ. ඒ නිසා අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා දවසට දෙපාරක් විතර අපේ මලගෙදර යන්න ඕනේ. ට්‍රිප් එකක් යනවා වගේ. මාත්‍රා උදේට එකපාරයි හවසට එකපාරයි. හෙම්බිරිසා හොඳ කරගන්නත් බෙහෙත් බොනවනේ නේද? උදේට 2යි, දවල්ට 2යි, රැයට 2යි. ඒ බීලත් දවස් 5ක් බොන්න ඕනේ හෙම්බිරිසා හොඳ කරගන්න. එහෙනම් සංසාර දුක කියන මේ හෙම්බිරිසා හොඳ කරගන්න අඩුම දවසට දෙපාරක්වත්. නේද? දැන් මම 3 පාරක් කියන්න ඕනේ. නමුත් මේ කියන්නේ නැති ඔබ කරන්නේ නැති නිසා. උදේට නැගිට්ටට පස්සේ දතකට මැදලා එකපාරකුයි රැයට නිදා ගන්න කලින් විනාඩි 15ක් 20ක් විතරයි මේ මාත්‍රාවට බෙහෙත් ටික බොන්න පුළුවන් නම් තමන්ගේ මලගෙදර පැත්තේ ගිහිල්ලා එන්න පුළුවන් නම් ඔබ මැරිලා බලන්න එක එක විදියට දැන්. ඔයත් කොහොමද මැරෙන්න කැමති? හාන්සිපිටු විද්‍යක පාට්න ෆන යනවට බොහෝ අය කැමති. හැබැයි එහෙම මැරෙන්නේ නැහැ අපි. අපි බොහෝ දෙනෙක් එක්ක ස්පිරිතාලේ නහයෙන් කටින් බට දාගෙන නර්ස්ලා පහයක් එකතු වෙලා ඉන්ජෙක්ෂන් ලේ ගන්නකොට ECG බට ගහගෙන තමයි මැරෙන්න වෙන්නේ. ඊට අමතරව මොහොතේ ගිලිලා මැරෙන්න පුළුවන්. නේද? පාරක යන ගමන් වාහනයකට චප්ප වෙලා මැරෙන්න පුළුවන්. හිටපු ගමන් heart attack එකක් හැදිලා හුස්ම ගන්න බැරි වෙලා මැරෙන්න පුළුවන්. ওই වගේ විවිධ මරණ තියෙනවා. ඉතින් මම ඔබට අවස්ථාව දෙනවා කැමති විදිහකට මැරෙන්න. සමුද්‍රයට වතුර ගිලිලා මැරෙන්න. අගහරුවාදට කන්ටේනර් එකකට හැප්පෙන්න. බදාදට ගිහිල්ලා මොහොතේ ගිලිලා මැරෙන්න. ඒ වගේ කැමති විදිහකට මැරලා බලන්න. මැරුණට පස්සේ ඔබට වෙන දේ. ඔබ වරන් ගිහිල්ලා මෝචරි අර තියෙන ලොකු ඩීප්ෂර් එක ඔබව හදිසි මරණ පරීක්ෂණයකින් නම් මේක කපනවා. ඉතින් මට මේක දැන් පෙන්වන්න වෙලාව නෙමෙයි. ඔබ මේක බලන්න පුළුවන් නම් ඔය ගෙවල් ළඟ තියෙන එම්බාම් කරන තැනකට ගිහිල්ලා ඒකේ සිද්ධිය බලන් ඉන්න. මැරුණාට පස්සේ මිනිහට කරන කතන්දරේ දිහා බලන් ඉන්න. එතකොට මේක ඔබට ලොකු ප්‍රායෝගික අත්දැකීමක්. ඔබේ මිනිහ කපලා දෙපැත්තෙන් කපලා ඔබේ මැරුණේ කොහොමද කියලා පරීක්ෂා කරලා ඔබව දානවා පිටින් ලොකු ලාච්චුවක් වගේ එකකට. ඒක ඩීප්ෂර් එක වගේ. ඒකට දාලා විනාඩි 10ක් විතර යනකොට හොද්දටම සීතල වෙනවා. ඒක ඔබව දවස් 2-3ක් තියලා දැන් බලන්නකෝ ඔබ කැමතිද අර එහා පැත්තෙත් මිනිහක් තියෙනවා මෙහා පැත්තෙත් මිනිහක් තියෙනවා උඩත් මිනිහක් තියෙනවා යටත් මිනිහක් තියෙනවා මහත් මැද. දැන් කැමතිද මෙහෙම ඉන්න? කැමති නැති වුණා කියලා බෑ මැරුණට පස්සේ ඕක වෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ඇවිල්ලා එළියට ගෙනල්ලා බඩ බොකු ටික අයින් කරලා වකුගඩු ටික අයින් කරලා ලී කුඩු පුරෝලා රෙදි පුරෝලා විවිධ විකාර කරලා මගේ පින්වත්නි ඔබ මිනි පෙට්ටියකට දාලා ගෙදර එවනවා. ගෙදර එවලා දවස් 2-3ක් මිනිහ තියලා දවස් 2-3කට පස්සේ ඔබේම ගෙදර කට්ටිය එකතු වෙලා ඔබ එක්කන් ගිහිල්ලා මිනිහක් මේ වලක් කාරලා වලට දාලා ඔබව වල දාලා එනවා. දැන් ඔබ බලන්න මේක. එතකොට ඔබට තේරෙනවා දෙයියනේ අපි කොච්චර මේ ජීවිතේ සංසුන්ව සංයමයෙන් ජීවත් වෙන්න හැදුවත් වැඩක් නැහැ මේ සංස්කාර කියන එක අපිට නැති වෙනවා. මරණය කියන එකට අපිට උරුම ධර්මතාවයක් අන්න තණ්හාව ටික ටික ෂේ වෙලා යනවා. පළවෙනි පියවර වටේ පිටේ ඉන්න මරණ ගැන කල්පනා කළා. දෙවෙනි පියවර තමන්ගේ මරණය ටික කාලයක් මාසයක් දෙකක් මේක කරාට පස්සේ ඔබට පුළුවන් ඔබේ දරුවගේ මරණය, ඔබේ අම්මගේ මරණය, තාත්තගේ මරණය වගේ විවිධ මරණ. ඒ කියන්නේ තමන්ගේ ඥාතීන්ගේ මරණ ගැන පවා බය නැතුව කල්පනා කරන්න. සකාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ධර්මදේශනාව මෙතනින් එහාට දීර්ඝ කරන්නේ නැහැ. මරණ සති භාවනාව කියන එක ගැන තව තවත් විස්තර හොයන්න අපි ඉදිරි ධර්මදේශනාවකදී මරණ සතිය පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නම්. ඉතින් දැනට මේ වෙසක් පුන් පොහොව දවසේ බුදුරජාණන් වහන්සේගේ මේ යථාර්ථය තේරුම් අරගෙන භව දුක තේරුම් අරගෙන භව දුක නිවන උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වෙන මේ උතුම් ධර්මයේ අප්‍රමාදීව හැසිරෙනවා කියලා කල්පනා කරගන්න මේ ධර්ම දේශනාවෙන් රැස්වුණු කුසලයත් ඔබ හැම දිනාට ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං